අයිබෝවන් නිරෝගිමත් සුබෝදැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් පුරාහොරා දෙකකට ආසන්න කාලයක් බොහොම ආදරයෙන් ඔබ ළඟ රැඳෙන්න හිතාගෙන තමයි සිකුරාදා පියුම්බරෙන් අපි මේ විදිහට ආරම්භයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. ජීවිතේට අසාර්ථක වී ඕනෑ තරම් මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. සමහර තැන්වල ජීවිතයේ අන්තයටම වැටෙන තැන් ඔබේ ජීවිතේට එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ මේ ජීවිතේට මුහුණ දෙන විදිහත් එක්ක බොහෝ දේවල් තීරණය වෙනවා කියන දේ අමතක කරන්න එපා. සෑම සාර්ථක දෙයක් පිටුපසම අසාර්ථක වසර ගණනාවක් තියෙනවා කියලා අපි අහලා තියෙනවනේ නේද? ඒ වගේම තමයි අසාර්ථක වීම ඕනෑ තරම් ජීවිතේට එන්න පුළුවන්කම තියෙනවා. නමුත් සාර්ථකත්වය හොයාගෙන යන ඔබට අසාර්ථක වීම ගණනාවක් පසු කරන්න නම් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගත කරන මොහොතේදීත් ඔබ සමහර තැන්වලදී අසාර්ථක වීම ඕනෑ තරම් සිද්ධ වෙලා ජීවිතේ කනගාටුවෙන් ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ සියලු දේමත් එක්ක ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන්ම වෙහෙසෙන්න අන්න ඒක තමයි බොහොම වැදගත් වෙනා තියෙන්නේ කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඒ නිසා මේ මතකයත් එක්ක අද දවසේදී සූදානම්ින් ඉන්න පුංචි යෝජනාවක් විදිහට ඔබට කරන ගමන් ජීවිතයේ සාර්ථකත්වය හොයාගෙන යන්න හැම අසාර්ථක දෙයක්ම Tamanගේ අත්වැරදීමක් එහෙම නැත්නම් අත්දැකීමක් බවට පත් කරගෙන අපි ජීවිතේ ඉස්සරහට යමු කියන කාරණය. ජීවිතේ ඉස්සරහට යනකොට හැමදාමත් ඔබට බොහොම ආදරෙන් සියත පියුම්විල බොහොම ආදරෙන් දේවල් ජීවිතයට එකතු කරනවා නේද? ඒ නිසා අදත් සූදානම් පුරාහොරා දෙකකට ආසන්න කාලයක් ඒ ආදරෙන් තිරණ කරලා දෙන දේවල් ආදරෙන් බෙදලා දෙන්න. ඒ නිසා මොනවද අද තියෙන්නේ කියලා දැන් ඔබට හිතෙනව ඇත නේද? හරි. අපි සූදානම් ඔබට ඒ ගැන කියන්න. අපි සූදානම්ින් ඉන්න උදෙන්ම කතා කරන්න උදෑසනමින්ම ඔබට දැන් මේ කාල වකවානුව තුළ ඔබේ කේන්ද්‍ර සටහන තුළ පවතින ගැටලුකාරී තත්ත්ව වගේම විශේෂයෙන් අද අපි කතා කරනවා විපරීත රාජයෝග සම්බන්ධයෙන්. රාජයෝගයක් කියලා කිව්වට පස්සේ අපි හැමෝම කැමති නේද මේක කේන්ද්‍ර සටහනේ තියෙනවා. කොහොමදත් අපි මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා කියන කාරණයක් මතක් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපි සූදානම්ින් ඉන්නවා මේ කාල වකවානුව ඇතුළත සන්ධි රෝග. කාන්තා පිරිමි ભેදයක් නැතුව මේ සන්ධි රෝග ඕනෑ තරම් තියෙනව නේද? ඒ නිසා සන්ධි රෝග සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්ව වගේම ආතරයිටිස් කියන රෝගී තත්ත්වය කොයිතරම් දුරට ඔබට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක සමනය කරගන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්ින් ඉන්නවා. ඒ වගේම රසින් රස පිරුණු රස විශේෂාංගයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ නිසා ගෙදර ඉන්න දුවල පුතාලට වැඩිහිටියන්ට මේ අයට රස පිරුණු ආහාරයක් හදාගන්නේ කොහොමද කියලා අපි අපිට රස විශේෂාංග තුලින් කියන සූදානම්ින් ඉන්නවා. මේ හැම දෙයක්ම ජීවිතයට එකතු කරනවා කියන බලාපොරොත්තුව තියාගෙන සූදානම් වෙන ප්‍රවේශයක් ලබා ගන්න මේ විදිහට සුබදවස් විශේෂාංගයට. සුබ දවස් විශේෂාංගය ඔබ දන්නවා දැන් මේ වෙනකොට අද අපි කතා කරන මාතෘකාව මොකක්ද කියලා නේද? හරි. ඉතින් මේ රාජයෝගයක් ගැන කතා කරනකොට මම කියවනේ අර අපි හරි කැමති මේක කේන්ද්‍ර සටහන තුල තියෙනවා නම් දියුණුව සෞභාග්‍ය මේ දේවල් අපේ ජීවිතයට එකතු වෙනවට අපි හරි කැමති නේද? හරි. ඒ නිසා මේ පිළිබඳව අපි වැඩිදුර තොරතුරු දැන කියාගමු. මේ පිළිබඳව ඔබව වැඩිදුර තොරතුරු දැනුවත් කරන්න වැඩිදුර තොරතුරු ඔබට කියන්න අපි සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යොතිෂ වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය. ආයිබෝවන් නිරෝගීමත් උදෑසන. අයිබෝවන් නිරෝගීමත් උදෑසනක් ජයනි. හොඳයි. ප්‍රසාදිනී මහත්මිය දැන් මේ විදිහට මේ සියල්ල සටහන් වෙනකොට අපි බලමු දැන් මේ රාජයෝගයක් කියලා කිව්වට පස්සේ අපි හරි කැමති මේක කේන්ද්‍ර සටහන ඇතුලේ තියෙනවා නම් අපි ජානව පත්‍රයක් වුණත් දුන්නට පස්සේ කේන්ද්‍රයක් බලන කෙනෙකුට අපි කියනවා මේකේ හොඳ මොනවද සුබඵල තියෙන්නේ මොනවද සුභාසුප තත්ත්වන වගේ අහනවනේ. ඒ නිසා මොකක්ද මේ විපරීත රාජයෝග කියලා කියන්නේ? අපි එතනින්ම අපේ කතාබහ ආරම්භ කරමු. ඔව් ගොඩක් දෙනෙක් කැමතිනේ හොඳ දැනගන්න. හොඳ වැඩිපුර අහන්න කවුරුත් කැමතියි. එතකොට මේක විපරීත රාජයෝග කියලා හඳුන්වන්නේ දැන් පංචමහා රාජයෝග ගැන ඔබ හොඳින් දන්නවා. පංචමහා රාජයෝග නිර්මාණය වෙන්නේ ග්‍රහයන් 5 දෙනෙක් මුල් කරගෙන. ඉතින්දී අපි කතා කරා කුජ සිකුරු බුධ බ්‍රහස්පති මේ ආදී වශයෙන් මේ ග්‍රහයන් පාදක කරගෙන නිර්මාණය වෙන රාජයෝග ගැන අපි කතා කරලා තියෙනවා. එතකොට මෙතනදී ජයනේ මේ ග්‍රහයන් මුල් වීමට වඩා අපි කේන්ද්‍රයේ තියෙන ස්ථාන තමයි මුල් කරගන්නේ. ඉතින් ඔබට පුළුවන් කේන්ද්‍ර සටහන ළඟට ගන්න පෑනක් කොලයක් අතර ගන්න අද කියන දේවල් විශේෂයෙන් සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම අපි යම් යම් අපල දෝෂ වලට කියන පිළියම් සටහන් කරගන්න පුළුවන්. වැඩසටහනෙන් පස්සේ ඇමතුම් එනවා පිළියම් මොනවද කියලා නැවත අහලා. ඉතින් ඒ හැමෝටම මතක් කරන්න කැමති පියුම්විල අපේ මේ සියලුම වැඩසටහන් YouTube හරහා ඔබට නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. එතකොට YouTube
YouTube එකට ගිහලා සියත පියුම්විල කියලා ටයිප් කරාම ඔබට මේ වැඩසටහන වල අපහසු තැන් ග්‍රහණය කරගන්න වෙච්ච අමාරු තැන් නැවත ඒ තමන්ගේ මනසට ඇතුල් කරගන්න පුළුවන්කම තියෙනවා කියන ආදරණීය මතක් කිරීමත් එක්ක එහෙනම් අපි එමු මාතෘකාවට. එතකොට ජයනි විපරීත රාජයෝග කියලා කතා කරනකොට අපි කිව්වා මේක කේන්ද්‍රයේ ස්ථාන අරමුණු කරගෙන යෙදෙන්නේ කියලා. මොනවද මේ ස්ථාන? 6 වෙනි සහ 8 වෙනි සහ 12 වෙනි ගැන අපි අද දවසේ මේ සම්බන්ධයෙන් කතා කරනවා. මේ විපරීත රාජයෝග නිර්මාණය වෙන්න 6 වෙනි 8 වෙනි සහ 12 වෙනි මහෝපකාරී වෙනවා. එතකොට මෙතනදී මේ යෝගයේ තුන් ඈඳුතු ආකාරයට අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒක කොහොමද කියලා කියනවා නම් දැන් අපිට මාර්ග තුනකින් එකම ස්ථානයට යන්න පුළුවන් වගේ හරියට. එක පැත්තකින් ගියත් අදාළ තැනට යනවත් ඒ වගේ තව මාර්ග දෙකකින් මාර්ග තුනකින් එකම ස්ථානයට යනවා වගේ තමයි මේ විපරීත රාජයෝගය ගැන අපිට අර්ථකථනය කරන්න පුළුවන් තුන් කාරණාවක් ඔස්සේ කාරණා තුනක් ඔස්සේ. ඒ තුන අපි හඳුන්වනවා හර්ෂා සරලා සහ විමලා විදිහට යෝගයන් විදිහට. එතකොට අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට හිතෙන්නට පුළුවන් මොනවද මේ කාන්තා නම් මේකට දාලා තියෙන්නේ මේක කාන්තා පාර්ශවයට විතරක් සුබඵල උදා කරන්න වූ දෙයක්ද කියලා. ඔව් අර සමහර තැන්වලදී අර පංච මහා පුරුෂ යෝග කියලා කිව්වට පස්සේ අපේ උදවේ හිතනවා මේ පුරුෂ පාර්ශවයට විතරද මේක තියෙන්නේ. නිසා ඔය දැන් ඔය කාරණාවේ හිතෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි චුට්ටක් ඉඳ දුන්නේ. එතකොට පුරුෂ එතෙන්දිත් එහෙමයි ඒ ජයනේක ශක්තිවන්ත භාවය විදහා දක්වන්නේ. දැන් මෙතනත් එහෙමයි. මෙතන මේ යෝග කාන්තා නම් වලින් අර්ථකථනය දීලා තිබුණාට ඒවා කාන්තා පරිශ්‍රයට විතරක් කාන්තාවන්ට විතරක් බලපාන ඌ පිහිටීම් වෙන්නේ නැහැ. පොදුවේ ඒ පිහිටීම් තියෙනවා නම් තමන්ගේ ජීවිතේ ආකාර තුනකින් ජයනේ. දැන් හර්ෂා යෝගයේ දියුණුව පෙන්වන පැත්තෙන් නෙමෙයි සරලා යෝගය පෙන්වන්නේ. ඊට එහා පරිබාහිර විධික්‍රමයකින් තමයි විමලා යෝගයෙන් ප්‍රතිඵල පෙන්වන්නේ. එතකොට මේ අපි එබිල බලමු මේකට ගිහිල්ලාම මේ ආකාර තුනෙන් කොහොමද කෙනෙකුගේ ජීවිතයේ ඉදිරි සැලසුම් නැත්නම් ඉදිරි අනාගතය උසවා තබන්නේ මොන ආකාරයෙන්ද කියලා. හොඳයි. ඉතින් මේ ආකාර තුනෙන් කොයි විදිහටද මේ ජීවිතයේ සාර්ථකත්වයේ සුබඵල ගෙන දෙන්නේ කියන කාරණේ ගැන තමයි දැන් අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ. දැන් අර නර්මදා මහත්මිය කලින් කිව්වා වගේම දැන් ඔබට පුළුවන්කම තියෙනවා ගන්න ඔබේ ජන්මපත්‍රය අතට. ඔබටම පුළුවන්කම තියෙනවා මේක කේන්ද්‍ර සටහන තුල තියෙනවද කියලා හරියාකාරව දැන කියා ගන්න. ඒ නිසා ධනය, බලය, වාසනාව මේ හැමදේමත් එක්ක රාජයෝගයක් කියලා කියන්නේ ආය නිකන් අපි හිතන්න ඕන දෙයක් නෙවෙයිනේ. ඒ නිසාම ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා නිවසේ ඉඳගෙන මේ ගැන බලන්න. ඒ විතරක් නෙවෙයි කතා කරන්න පුළුවන්කම අපිට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් 0115 299 299 0115 අපිට කතා කරන්න ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් ඔන්න නොයිවසිල්ලෙන් හිටපු මාතෘකාව. ඒ කියන්නේ අපි මේ යෝගකාරකයන් තුන සම්බන්ධයෙන් අපි එකින් එක මතක් කරගෙන යමු. ඔව්. එතකොට අපි මුලින්ම කතා කරන්න ගමු ජයනී මෙතෙන්දී හර්ෂා යෝගය ගැන. එතකොට දැන් මේ අපි මෙතෙන්දී මුලින්ම කතා කරනවා 6 වැන්නාධිපති ගැන. දැන් මේක සරලව මම කියාගෙන යන්නම්. 6 වැන්නාධිපති ග්‍රහයා 6 වැන්නේ 8 වැන්නේ 12 වැන්නේ හිටියොත් මේක නිර්මාණය වෙනවා. දැන් බලන්නේ මේක ජ්‍යොතිෂ ගැන සරල මතුපිට දැනුමක් තියෙන කෙනෙකුට නම් ටක් ගාලා ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. නමුත් ඒක චුට්ටක් අඩු අයට තමයි පොඩා අපහසු වෙන්නේ. නමුත් ඒක නැවත අහනකොට වැඩසටහන අහනකොට පුළුවන් වෙයි දැන කියා ගන්නට. එතකොට මේ 6 වැනි කොටුවේ ඉන්න ග්‍රහයා ගැනද කියන්නේ. 6 වැනි කොටුවේ ඉන්න ග්‍රහයා වගේම 6 වැන්නට අයිතිකාරයෙක් වෙනම ඉන්නත් පුළුවන් කේන්දරේ. එතකොට ඒක මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ ආදී වශයෙන් ලග්න 12ට ගත්තාම 6 වැන්නට අයිතිකාරයෝ වෙනස් වෙනවා. එතකොට මේ 6 වැන්නට අයිතිකාරයා නැත්නම් 6 වැන්නට අධිපතිත්වය පෙන්වුම් කරන ග්‍රහයා ඉන්නවනම් 6 වැන්නේ, එහෙමත් නැත්නම් 8 වැන්නේ, එහෙමත් නැත්නම් 12 වැන්න කියන පරිශ්‍රයන් තුල ඉන්නවනම් තමයි මේ හර්ෂා යෝගය ඔබට නිර්මාණය වෙන්නේ. එතකොට මේක ටිකක් අර කලින් කිව්වා වගේ ජොයිනි ග්‍රහයෝම පාදක කරගෙන නෙමෙයි මේ ස්ථානත් මෙතෙන්දී අපි විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරනවා. 6 8 12. 6 8 12. දැන් 6 වෙන්න කියන්නේ රෝගස්ථානය. 8 වෙන්න කියන්නේ මාරකස්ථානය. 12 වෙන්න කියන්නේ වැයස්ථානය. එතකොට කේන්දරයේ තියෙන මේ ටිකක් අසුභකාරී වූ ස්ථාන ස්පර්ශ කරමින් තමයි මේ යෝගය නිර්මාණය වෙන්නේ. ඒකත් විශේෂත්වයක්. එතකොට දැන් මේකෙදී මොනවද හම්බ වෙන දේවල්?
මේක දැන් කේන්දරේ තියෙනවා නම් එතෙන්දී අපිට මොන වගේ දේවල්ද විශේෂයෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. දැන් මේ මෙතනදී ජයනි 6 වැන්න ගැන කතා කරනකොට දැන් අපි මුලින්ම පටන් ගත්තේ 6 වැනි භාවය ගැන කියන්නේ 6 වැන්න ආධිපතිය ගැන කිව්වා. එතකොට 6 වැන්න කියන්නේ අපේ සත්‍රු ස්ථානය වගේම රෝග ස්ථානය කියලා අපි හඳුන්වනවා. අපි 6 වැන්න ගැන කතා කරමින් ඉන්නේ. හැබැයි ඊට කලින් දුරකථන නමුතුමක් තියෙනවා. අපි ඊට අවධානය යොමු කළයිමු. දසනායක මහත්මයා අයිබෝන් නිරෝගීමත් උදැසනක්. අයිබෝන්. හොඳයි දසනායක මහත්මයා අපිට ඔබව හරි ඔබේ උපන් දිනය සහ උපන් වේලාව සඳහන් කරන්නකෝ. මම 54/10/31. අපිට නැවතත් සඳහන් කළොත්. හොඳයි අපිට නැවතත් උපන් දිනය සහ උපන් වේලාව සඳහන් කරන්න දසනායක මහත්මයා. 1954 ඔක්තෝබර් 31. 1954 ඔක්තෝබර් මාසේ 31. ඔව්. හොඳයි. උපන් වේලාව? උදේ පාන්දර 1:10ට. උදේ පාන්දර 1:10ට. 1:05. නිවැරදි නේද? හොඳයි. 1:05ට. මේ අපිට කියන්නකෝ දැන් ඔබේ මේ උපන් රෝහල මොකක්ද? අවිස්සාවේල්ල නේද? හොඳයි. අවිස්සාවේල්ල රෝහල දසනායක මහත්මයා විශේෂ කාරණාවක් තියෙනවද දැන කියා ගන්න ඔබට මේ සම්බන්ධයෙන්? ඔව් දැන් තියෙන මේ ග්‍රහ චක්‍රයම මගේ මේ ජීවිතේ කොහොමද මේ ආර්ථිකය ඒ කතා කරනවා. හොඳයි අපි හොඳයි ලැබිලා තියෙන කාලයත් එක්ක අපි බලමු කොයි විදිහට මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවද කියලා. ඒ නිසා මේ අර අපේ කාලයත් එක්ක තමයි මේ කාලයත් එක්ක දුවන ගමනක් නේ අපි හැමෝගෙම තියෙන්නේ. ඒ නිසා මේ කාලයත් එක්ක කොයි විදිහට ධනය, රැකියාව, වාසනාව මේ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන්කම තියෙනවද කියලා බලමු. අපි ලග්නය පරීක්ෂා කරගමු. කටක ලග්නය පෙන්වන්නේ. කටක ලග්නය. කටක ලග්නයද? හොඳයි. හරි. ඔව් එතකොට ආර්ථිකමය පසුබිම ගැනනේ ජයනි අපෙන් අහන්නේ විශේෂයෙන්. එතකොට මේ කාලවකවානුව තුලදී රාහුගේ මහ දසාව ගත වෙමින් තියෙනවා. අතුරු දසාව විදිහට මේ වෙලාවේ ගත කරන්නේ සිකුරුගේ අතුරු දසාව. එතකොට සිකුරු ග්‍රහය සාමාන්‍යයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, ආදායම් මාර්ග වගේ දේවල් වලට උදව් කරන අතහිත දෙන ග්‍රහයෙක්. හැබැයි ඊට ඉහළින් ඉන්න මහ දසාව කවුද? රාහු. රාහු කියන්නේ අපේ හිතට අපේ මනසට නොවැදගත් තීරණ අපිට සාර්ථකතාවය අහිමි කරන අපිට ඉදිරියට යන්න තියෙන ශක්තිවන්ත භාවය අඩු කරලා අපේ වේගය මර්ධනය කරලා පස්සට අදින්න සුළු ග්‍රහයෙක්. හැබැයි බලන්න ඕනි මෙයා සාර්ථකවද ඉන්නේ එහෙම නැත්නම් බලවත්වද ඉන්නේ දුබලවද කියලා. බලවත්ව ඉන්න කෙනෙකුට ওই කතාව කියලා හරියන්නේ නැහැ ජයනි. එයා යනවා තමන්ගේ ගමන බොහොම වේගයෙන් රාහු ලැබුවා කියලා නෑ. එතකොට මෙතන රාහු මහ දසාවේ රවිගේ අතුරු දසාව ගැන මේ සිකුරුගේ අතුරු දසාව දැනට යනවා. එතකොට මේ කේන්ද්‍ර සටහනේ 50%ක සාර්ථකත්වයක් සිකුරු දෙනවා. 50%ක අසාර්ථකත්වයක් රාහු දෙනවා. එතකොට ජයනි මෙතෙන්දී අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්න හිතවත් මහත්මයා කරන්නට ඕනේ රාහුගේ දුබලතාවයන් මර්ධනය කරගන්නට රාහුට අවශ්‍ය ප්‍රතිකර්ම කරන එක. එතකොට අර සිකුරුගේ සුබතාවයට රාහුගේ තියෙන දුබලතාවයන් කැපිලා ගිහිල්ලා ඒ ව්‍යාපාරික කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. එතකොට මේ සෑම මේ කටක ලග්න හිමියෙකුටම මේ කාලවකවානුව ඔය බලපෑම තියනවද නෑ? මේක දසාව අනුව යන්නේ. මේ දසාව මේ වෙලාවේ 2025 වෙනකම් රාහුගේ මහ දසාව යටතේ දැනට යන්නේ සිකුරුගේ අතුරු දසාව. එතකොට ඒ නිසා ඒක පොදු වෙන්නේ. එතකොට කරන දේවල් මේ කේන්ද්‍රයට පොදුවේ ගත්තාම කරන දේවල් විදේශීය සම්බන්ධතා වගේ දේවල් මත සිද්ධ වෙන එක හොඳයි. ඒ ගැන විග්‍රහ කරනවා නම් ලොකු පසුබිමක විග්‍රහ කරන්න ඕනේ. අපේ කාල වේලාවේ හිඟතාවය නිසා එච්චර ගොඩක් අපිට තොරතුරු කියන අවස්ථාවක් නැති හින්දා දල වශයෙන් මෙතෙන්දී ඔබතුමා කරන්නට ඕනි රාහුට අවශ්‍ය වත්පිළිවෙත් සම්පූර්ණ කරන එක. පොදුවේ අපි සඳහන් කරමු මේ දැන් මේ අපිව නරඹන බොහෝ දෙනෙකුට මේ රාහු බලපෑමත් එක්ක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා වෙන්න පුළුවන්කම තියෙනවා මේ කාලය තුල. ඒ නිසා පොදුවේ අපි සඳහන් කරමු කොයි වගේ වත්පිළිවෙත්ද කරන්න පුළුවන්. ඔව් රාහුගේ බලපෑමක් පීඩනයක් තියෙනා වූ ඕනෑම කෙනෙකුට රාහු වෙනුවෙන් කරන්න ඕනි පිළියම් විදිහට ජයනේ බෝධි පූජා තියෙන එක. බෝධි පූජා තියෙනකොට මේ වැටකෙයියා කියන ශාකය සහ ඒකේ මල් වලට විශේෂ ස්ථානයක් දෙනවා රාහු අපලෙදී. එතකොට වැටකෙයියා මලක් සහිතව බෝධි පූජා තියෙන එක, වැටකෙයියා පැලයක් ඉඳලා උදේ හවස සාත්තු කරන එක, පාෂාණ සම්බන්ධයෙන් පළඳින්න කැමති කෙනෙකුට ගෝමේද නම් වූ පාෂාණීය පැළඳීම, එතකොට ආහාර වර්ග දන් දීම, සෙත් කවියක් කියවා ගැනීම මේ ආදී ප්‍රතිකර්ම කිරීම තුලින් යම්කිසි සහනයක් ග්‍රහ දෝෂයට
අදාළ විදිහට ලැබෙනවා. නමුත් තමන්ගේ ඇවතුම් පැවතුම් සාර්ථකව පවත්වාගෙන යන එක ඔය ඔක්කොටම වඩා ඉහළින් තියෙනවා සහ තමන් දැන් මේ දිවි පැවැත්මක් ගත කිරීමත් ඕකේ ඉහළින්ම තියෙන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් ওই ටික පොදුවේ අපිට සඳහන් කරන්න පුළුවන් රාහු අපලය ගෙවන්නා වූ කෙනෙකුට සුදුසුයි කියලා. පොදුවේ මේ සඳහන් කරපු කාරණාවක් තමයි මේ සෙත් කවි කීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ අපි අහලා තියෙනවා මේ සෙත් කවියක් කීමත් එක්ක මේකේ අර මේ උච්චාරණ දෝෂ පිහිටවීමත් එක්ක එහෙම නැත්නම් මේ ඒ වචන වැරදීම සමහර තැන්වලදී සිද්ධ වීමත් එක්ක මේක වස් කවියක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. මේ කාරණේ ටිකක් අපි පැහැදිලි කරමු. සෙත් කවිය රචනාව සෙත් කවි කලාව මේක කලාවක්. දැන් සෙත් කවි කලාව කියන්නේ කතාවෙදිත් කියන්නේ සෙත් කවියක අදාළ ජන්මියාගේ නැකතට ගැලපෙන විදිහට ඒ අක්ෂර යොදාගෙන තමයි සෙත් කවියක් රචනා කරන්නේ. එතකොට ඒකෙන් ඉල්ලන දේ තමයි දැන් අපි විෂ්ණු දෙවියන් මුල් කරගෙන සෙත් කවියක් කියනවනම් විෂ්ණු දෙවියන්ට අපි කරන ලද්දා වූ කුසල කර්මයන් ඒ කුසල කර්මයන් වල දැන් දෙවිවරු බලාපොරොත්තු වෙන්නේ කුසල්නේ පින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කරන ලද කුසල කර්ම අනුමෝදන් කරලා අපේ මේ කටයුත්තට අපේ මේ දුකට පිහිට වෙන්න කියන ඉල්ලීම තමයි සෙත් කවියක පේලි 4කින් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් කියවෙන්නේ. එතකොට ඒ හැම වචනයක්ම ජන්මියාට ගැලපෙන විදිහට ගොනු කරන්නත් ඒක හරියට ශබ්ද කරන්න ශබ්ද ශාස්ත්‍රය කියලා එකකුත් තියෙනවා. අපි වචන මේ කතා කරන විදිහ දැන් අපි මේ වගේ කතා කරනකොට සමහර වචන හරි උච්ච ස්වරයෙන් කියනවා. සමහර වචන හරි මන්ද්‍ර ස්වරයෙන් හරි ශබ්ද අඩු කරලා කතා කරන තැන් තියෙනවා. එහෙම ඒ වගේ සෙත් කවියකත් හරි මේ වචන ශබ්ද කිරීමේදී ලොකු තැනක් හිමි වෙනවා. අපි තෝරා ගන්න පුද්ගලයාගේ දක්ෂතාවය මත සහ ඔහුගේ හුරුකම මත මේ දේවල් තීරණය වෙනවා කියන එක. වගේ මේ පුද්ගලයා ජයන ඉන්න ඕනි මේ හොඳ ඇවතුම් පැවතුම් රටාවක. ඒ කියන්නේ ඒක ගැන අවබෝධයෙන් කියවන්න ඕනි. එතකොට ඒ ගැන අප කැප වෙලා කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනි. ඒ ජන්මියා වෙනුවෙන් සුබසිතක් සැලසෙන්න කියලා එයාගේ හිතේ අරමුණක් පහළ වෙලා තියෙන්නත් ඕනි. තමන් ව්‍යාපාරයක් කරන අරමුණින් එතනින් ලැබෙන මුදල අපේක්ෂාවෙන් ඒක කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒකේ පසුබිමේ ලොකු කතාවක් තියෙනවා. නමුත් මේක රචනා කලාවේදී නම් හරි පරිස්සම් වෙන්න ඕනි ජයනේ. හරියට දන්න කෙනෙක් ලව්ව ඒක රචනා කරගන්නට ඕන. එතකොට එක තැනක එක අක්ෂරයක තියෙන වැරදීම නිසා අර ඔබ කිව්වා වගේ ඒක සෙත් කවිය වස් කවියක්. ඒ කියන්නේ Tamanට යම් කිසි ආකාරයකට අවැඩදායක යමක් සිද්ධ වීමේ සම්භාවිතාව හරිම වැඩි. ඉතින් ඒ නිසා නැනනුවන කල්පනා කරලා රාපලයක් විසඳ ගන්නයි මේක කරන්නේ. ඒක කරා කියලා තව අපලයක් තමන්ගේ ළඟට ගෙන්න ගන්න නරකයි. ඔව් දැන් ඔය අපල සම්බන්ධයෙන් කතා කරනකොට මේ ඔය කතාවේදී කියවුණු දෙයක් තමයි මේ ගෝමේද මැණික සම්බන්ධයෙන්. දැන් ඒ සම්බන්ධයෙන් කතා කරනකොටත් අපි අහලා තියෙනවා මේ මෙහි පොඩි පළුද්දක් එහෙම නැත්නම් මේ කැඩීමක් සිද්ධ වුණොත් අපි කියනවා ඒක සමහර තැන්වලදී අසුබත ඇති වෙන්න පුළුවන්. මේකේ මොකක්ද මේකේ? ඒ පාෂාණ පැලඳීමේදී ජයනේ දැන් මේවා පොළවේ තියෙන රසායනික සංයෝග මුල් කරගෙන නිර්මාණය වෙන කොටස් මේවා. හැම පාෂාණයක්ම එහෙමයි. ඉතින් ඒකෙදි මේ මැණික් කියන දේ දුර්ලභ නිසා අපි ඒකට විශේෂ ඉඩක් දීලා තියෙනවා. ඒ වගේම මේ මැණික් පැලඳීම තුළ මේ මැණික් ගල් වල තියෙන කිරණ ශක්තියින් වලින් අපිට සුබසිතක් සැලසීමක් තමයි අපේක්ෂා කරන්නේ. එතකොට මේ මැණික් ගල් කපන විදිය, ඒ කියන්නේ ඒව හැඩ දාලා කපලා ගන්න විදිය අනුව ඒ කපන්නේ කිරණ ශක්තියින් ඇතුළට අවශෝෂණය වෙලා නරක කිරණ ඉවත් වෙන ආකාරයට. එතකොට ඒක ඇතුලේ වායු බුබුලු, පළුදු වීම, එතකොට ඉරි ගිහිල්ලා ඒ වගේ දෝෂ සහගත තත්ත්වයන් තියෙනවා නම් අර කිරණ ක්‍රියාවලින් හරි සක්‍රීය විදියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ ඇතුලේ මුකුත් ප්‍රශ්න නැති ගල තුල ඇතුලේ කිසිම දෝෂයක් නොමැති උදයක් පළඳිනවා නම් පළඳින්න. එහෙම නැතුව දාන්නම් වාලේ නිකන් ඒව දැම්මොතින් ඒ සුගතියක් සාර්ථකත්වයක් Tamanට අත්පත් වෙන්නේ නැහැ කියලා. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට මේ ගැන කතා කරමින් ඉන්න අතරතුරේදී ඔබටත් පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න 0115 299යි 299. 0115 299යි 299ට ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. කතා කරමු හිටපු මාතෘකාවට ආයමත් යොමු වෙන සූදානම් වෙන්නේ මේ කේන්ද්‍ර සටහනේ 6 වෙනිත් එක්ක බලනකොට මේ රාජයෝගයේ කොයි විදිහටද සටහන් වෙලා තියෙන කියන කාරණේ ගැන තමයි අපි කතා කරමින් හිටියේ. ඒ නිසා අපි දිගින් දිගටම මතක් කරමු මේ ගැන. හරි. එතකොට අපි කියාගෙන ආවේ මේකට මේ 6 වෙනි ස්ථානය මූලික වෙලා තියෙනවා කියලා. එතකොට 6 වෙනි ජයනේ අපේ ලෙඩ රෝග අසනීප සහ සතුරු පීඩා ගැන ටිකක් තොරතුරු හොයාගන්න පුළුවන් තැන. දැන් කේන්ද්‍රයක් ගත්තා යම් යම් රෝග පීඩා ගැන ඔය 6 වෙනින් කියවෙනවා. එතකොට මේ 6 වෙනි අරමුණු කරගෙන යෙදෙනා වූ මේ යෝගය හරහා මේ අය හොඳ නිරෝගී සම්පන්න සෞඛ්‍යකින් හෙබියා
ගියා වූ අය බවට පත් වෙනවා. නිරෝගී සම්පන්නභාවය ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නිරෝගී භාවය ගැන මේ දවස්වල ගොඩක් කතා කරනෝනේ. සෞඛ්‍යයෙන් දුර්වලතාවය ඇති කරගන්න නැතුව අපි හොඳ පිළිවෙත් පිළිපැදලා සෞඛ්‍ය සම්පන්න වෙමු කියන එක අපි නිතරම අහනවානේ. ඉතින් මේ වගේ මේ බෝ වෙන රෝග, මේ වසංගත රෝග, එතකොට වෙන වෙන යම් දේවල් වලින් පිහිටක් ආරක්ෂාවක් ඇති වෙනවා નિરાයාසයෙන් මේ යෝගය පිහිටන්නා වූ අයට. තමන්ගේ අර දරා ගැනීමේ හැකියාව වැඩි, ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ අපි කියන්නේ ප්‍රතිශක්තිකරණය කියලා. මේ ප්‍රතිශක්තිකරණ ධාරිතාව බොහොම ඉහළ මට්ටමක රඳවනවා මේ පිහිටීම් වලින් යුතු අයට. එතකොට ඒක විශේෂිත කාරණාවක් බවට පත් වෙනවා. එතකොට ශරීර සෞඛ්‍ය පැත්තට තමයි මේක වැඩිපුර බලපෑමක් ඇති කරන්නේ. මොකද මේක අර 6 වෙන්න මුල් කරගෙන යෙදෙනා වූ පිහිටීමක් නිසා. එතකොට මේ අයට දීර්ඝායුෂ භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා. ඒක අරකටම ඈඳුතු තවත් කාරණාවක් වෙනවා ජයනි. මොකද නිරෝගී සම්පන්න දිවියකට යන්න හම්බ වෙන්නේ තමන් හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉන්නවා නම්, කලට වේලාවට ආහාර ටික ගන්නවා නම්, ඒ වගේම අනිකුත් ඇවතුම් පැවතුම් හරියට ශරීරයේ සිද්ධ වෙනවා නම් තමයි අපිට දීර්ඝායුෂ භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. නමුත් අපි යම් කිසි ආකාරයක ශරීරයේ දුර්වලතාවක් තියෙනවා, අවශ්‍ය විටමින් වර්ග ශරීරයට ගන්නේ නැත්නම්, ශරීරයේ නිසි පෝෂණයක් ලබන්නේ නැත්නම්, එතෙන්දී අපේ ශරීරයේ ඉක්මනින් වයසට වඩා වැහැරීමක් සිද්ධ වෙනවා. වයසට වඩා වැඩි වයසක් පෙන්눔 කරනවා. එතකොට කාලයාගේ ඇවෑමෙන් දිගින් දිගට යද්දී අපි සෞඛ්‍යයෙන් පිරිහෙනවා. දීර්ඝායුෂ භුක්ති විඳීමේ හැකියාවක් ඉතින්දී උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මේකට බලපානවා. අපි හැමෝම හරි කැමති බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වෙලා බොහෝ දේවල් සාර්ථක කරගන්න ජීවිතය තුළ මුණ ගැහෙනවා නම්. හරි. සූදානම් වෙන්නේ දුරකථන අමතුමකට ගිහින් සජීවනි මහත්මිය අයිබෝවන් නිරෝගීමත් උදෑසනක්. හොඳයි. දරුවගේ හඳහන්නට පරීක්ෂා කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. අපිට උපන් දිනේ සහ උපන් වේලාව මතක් කරන්නකෝ. උපන් දිනේ 2001යි 12යි 12යි 29 උපන් වේලාව? ඔව්. සවස 2:46ට තමයි උපත ලැබලා තියෙන්නේ. අපිට රෝහලත් සඳහන් කරමු. දසොයිසා රෝහල කොළඹ. හොඳයි. අපි බලමු කොයි විදිහට මේ ගැන කියන්න පුළුවන්ද කියලා. විශේෂ කාරණාවක් තියෙනවද? හොඳයි. මේ වගේ වයසක පසු වෙන දරුවෙක්ගේ නම් අධ්‍යාපනයේ ඉදිරි අනාගතය පිළිබඳව දෙමව්පියන් බොහෝසේ හිතනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. අපි බලමු අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක ඔබට පිළිබඳව කියන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන්. මම හිතන්නේ අපි ලග්නේ නිවැරදි කරගමු. මේෂ ලග්නෙන් ඉපදිලා තියෙන්නේ? හොඳයි. ලග්නේ නිවැරදි. ඔව්. එතකොට අධ්‍යාපන කටයුතු ගැන කතා කරනකොට රාහු මහදසාව තමයි දැන් ගත වෙන්නේ. මේ කේන්දරයේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක අපි කියන්නට ඕනේ. කේන්දරේ 1-4-7-10 ග්‍රහයෝ හිඟ තත්වයක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රහයෝ නැහැ කේන්දරේ. එතකොට එවන් අවස්ථාවකදී ඒ වගේ දැන් කේන්දරයක අරටුව තමයි මේ 1-4-7-10 කියන්නේ ශක්තිමත් කොටස. දැන් ගහක් ගත්තාම ගහක හරස් කඩක් ගත්තාම ගහට ආහාර යන්නේ මැද කොටස හරහා. එතකොට ඒ ශක්තිමත් ගහේ දරා ගැනීමේ ශක්තිය තියෙන. එතකොට කේන්දරයකත් ඒ වගේ ශක්තිවන්තම කොටස් ටික තමයි මේ 1-4-7-10 කියලා කියන්නේ. එතකොට මේ ටිකේ ග්‍රහයන්ගේ හිස් බවක් තියෙන එක තුල මෙවන් ජන්මීන්ට දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මේක පොදුවේ සලකන්න පුළුවන්. මේ 1-4-7-10 ග්‍රහයෝ නැති ඕනෑම කෙනෙකුට මේ කියන කතාව පොදුයි. එතකොට මේ 1-4-7-10 තැන්වල ග්‍රහයෝ අඩුයි නම් ඒ පුද්ගලයාට ගොඩාක් ගැලපෙනවා උපන් අක්ෂාංශ දේශාංශ වලින් ඈතකට ගිහිල්ලා ඉගෙනීම් කටයුතු, රැකියා කටයුතු ඒ සියලු දේ කරන එක. උපන් අක්ෂාංශ වල ඉඳලා දැන් මෙහෙ ඉඳන් කරන්න බැරිද? ඊළඟ ප්‍රශ්නේ අහයි හිටියනම්. එතකොට මෙහෙ ඉඳන් කරන්න පුළුවන් යමක්. උපන් රට තුල ඉඳන් කරන්න බැරි නෑ. හැබැයි සිද්ධ වෙන දේ තමයි ජීවිතේ එක තැනම කරගෙන එක. ඒක කොහොමද? ඒක තවත් සරල කරලා දුන්නාම ඉගෙන ගන්න ගියාම බාධක එනවා. හොඳට පාඩම් කරනවා. නමුත් පාඩම් කරන තරමට ප්‍රතිඵල එන්නේ නැහැ. ගුරුවරුන්ගෙන් යම් කිසි ආකාරයකට සහනයක් ලැබෙන්නේ නැහැ. Tamanට හොඳක් අහන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට රැකියාවක් හොයාගන්න යනවා. කොහොම හරි අමාරුවෙන් විභාගේ පාස් කරලා රස්සාවක් හොයාගන්න යනවා. Tamanගේ සුදුසුකම් වල මට්ටමට රස්සාවක් හම්බ වෙන්නේ නැහැ. Tamanට වඩා අඩු සුදුසුකම් වල ඉන්න අය Taman පසු කරගෙන ගොඩක් ඉස්සරහට ගිහිල්ලා.
ඒ අඩුපාඩුව තියෙනවා. එතකොට විවාහයක් කරගන්න යනවා. එතනත් යම් යම් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීම් සිද්ධ වෙනවා. අන්න ඒ දේ හේතුපාදක කරගෙන මේ වගේ අය උපන් අක්ෂාංශ දේශාංශ වලින් බැහැරට ගියාට පස්සේ මේ අයගේ ජීවිතයේ සාර්ථකත්වය බොහොම අනබිබවනීය වෙනවා. ඒ හින්දා අපි මේ අත්දැකීම දන්න නිසා මේ වගේ පිළිටීම් තියෙනකොට කියනවා අධ්‍යාපන කටයුතු වලට, රැකී ආරක්ෂා කටයුතු වලට විදේශීය පැත්ත ගැන හිතාගෙන කටයුතු කරන්න. මේ පැත්තට යොමු වෙන්න අවස්ථාව උදා කරගන්න. එතකොට මේ අම්මටත් කියන්න තියෙන්නේ දරුවා වෙනුවෙන් එවන් පසුබිමක් සලසා ගන්න. එතකොට එයාගේ අනාගතය සාර්ථක වෙයි කියන එක. ඔව්. ඔය කේන්ද්‍ර සටහන ඇතුළේ අපි දැකලා තියෙනවා හුඟක් කේන්ද්‍ර සටහන් වල මේ ওই විදිහට ඔය හිස් කොටු තියෙන තැන් ඕන නැතරම් තියෙනවා. දැන් අර අපි කතා කරපු මාතෘකාවෙත් මේ 4 7 10 12 වගේ තැන්වල මේ ඔය විදිහට මේ හිස් තැන් තියෙන උදවිය ඕන නැතරම් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පොදුවේ අපි සඳහන් කරමු මෙන්න මේ වගේ උදවියට මොන වගේ පිළියමක්ද යොදා ගන්න තියෙන්නේ කියන කාරණේ සමහරවිට මොකද සමහර තැන්වලදී හුඟක් අයට මේ විදේශගත වෙන්න අවශ්‍යතාවය තිබුණත් නැති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ගෙදර ප්‍රශ්න වෙන්න පුළුවන්, අම්මා තාත්තා තියලා යන්න බැරිකම තියෙන පුළුවන්කම තියෙනවා, ආර්ථිකමය වශයෙන් මේව බලපාන පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ අයට මොන වගේ පිළියමක්ද දෙන්න පුළුවන්? ඔව්, මේ වගේ අයට මොන වගේ පිළියමක්ද දෙන්න පුළුවන් කියලා කිව්වහම ජයනි මෙතන කේන්දරේ ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනි මොන ග්‍රහයින්ද කේන්දරේ බලවත් වෙලා තියෙන්නේ. එතකොට මේ බලවත් වෙලා ඉන්න ග්‍රහයින්ගේ පැත්තෙන් විෂයන් ඉදිරියට හැදෑරීම, එතකොට ඒ තමන්ට පෙන්눔 කරන අංශයම තමන්ට කේන්දරේ භාග්‍ය උදා කරලා තියෙන ජීවනෝපාය මාර්ගයේ පැත්තම දියුණු කිරීම. එතකොට ඒ වගේ දේවල් වැදගත් වෙනවා අනිත් සාමාන්‍ය කේන්ද්‍ර හිමියෙකුට වඩා මෙවන් අවස්ථා විශේෂිතයි. එතකොට ඒ අය ටිකක් සීරු මාරුවට වැඩ කරගන්නත් ඕනි මේ වගේ අවස්ථාවලදී ජීවිතයේ තීරණාත්මක කඩයිම් වලදී. එතකොට සාමාන්‍යයෙන් සමාජයේ කේන්ද්‍ර පරීක්ෂා කරනකොට ජයනි අපි දකිනවා ඉතින් මේ වගේ කේන්ද්‍ර හිමිලාභියොත් යම්කිසි ආකාරයකට යම් තැනකට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ අය ගිහිල්ලා තියෙන්නේ හරි සීරු මාරුවට යන ගමනක. ඒ කියන්නේ මේ විෂය උපයෝගී කරගනිමින්, තමන් අදහන ආගම උපයෝගී කරගනිමින්, ඒ වගේ ශක්තියක් තමන් වෙත ආරෝපණය කරගනිමින් තමයි ඒ සාර්ථක ගමනට අවතීර්ණ වෙලා තියෙන්නේ. දැන් අර සාමාන්‍ය මේක අර සෙම් රෝග තියෙන කෙනෙකුට පොඩ්ඩක් පිනිබෑවත් ඒක හරි උස්සන්න වෙන ස්වභාවයක් තියෙනවානේ. එතකොට ඒ අය හරි ජලයෙන් මේ පින්නෙන් හරි පරිස්සම් වෙනවානේ. මේ උදවියත් අන්නේ වගේ ජීවිතේ හැම අවස්ථාවකදීම වැදගත් සම්දිස්ථාන හැම එකකදීම ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ටිකක් නෙමෙයි ගොඩක් පරිස්සමින් තමන්ගේ ගමන යන්න දැනගන්න ඕනේ. එතකොට ඒ දැන් විදේශගත වෙන්න බැරි නම් තමයි මේ කතාව කියන්නේ. එහෙම වුණාම අර යම් තාක් දුරකට අර තමන් හිතන්නේ මතන්නේ නැතුව ගන්නා වූ තීරණ වලට වඩා යම් කිසි සාර්ථකත්වයකින් යුතුව තමන්ගේ ගමන යා හැකි වෙනවා. දැන් ඔය තීරණ ගැන මතක් කරපු හින්දාම දැන් අපි කේන්ද්‍රයක් පරීක්ෂා කරමින් සමහර තැන්වලදී ජීවිතේ තීරණය අන්න එතන තමයි තියෙන්නේ. ඔන්න ඒක කේන්ද්‍රය මෙහෙම වෙන සටහන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කියන්න ඕනේ මේ විදිහට කේන්ද්‍රේ වෙලා වෙනකම් බලාගෙන ඉන්න තැන් තියෙනවා. සමහර විට ඒක අපි සාර්ථක වෙන්න ඕන කාලෙදී නෙවෙයි සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේ තැන් තියෙන ඕන තරම්. ඒ නිසා අපි සඳහන් කරමු මේ කේන්ද්‍රයේ මතම එල්බගෙන සිටීමද යුතුයකම එහෙම නැත්නම් අපි අපේ ජීවිතයේ සාර්ථකත්වයට කොහොමද මේ දේවල් උපයෝගී කරගන්න ඕනේ? ඒක ගැන කතා කරනකොට මෙහෙමයි කියන්න තියෙන්නේ. දැන් මේ අපි හැමදාම කියනෝනේ මේක නිකන් පන්දමක් වගේ. ආලෝකයේ සපයන්නා වූ යම්කිසි ආලෝකය සපයන ප්‍රභවයක්. ඉතින් ඒ ආලෝකයේ සපයන ප්‍රභවය හිසට වහලක් කර නොගත යුතුයි. ආලෝකය ලබන දෙයින් ආලෝකය ලබා ගන්නවා මිසක් ඒකට ගැතිවීම, ඒකට වහල් වීම කිසිසේත් නොකළ යුතුයි. සාමාන්‍යයෙන් විෂයධාරීන් විදිහට අපිත් එහෙමයි. ඒකේ යම්කිසි ආකාරයකට මේක පෙන්වන දේ ඒ කාලේදී ඇඟට හිතට ගත්තා, ඒ අනුව වැඩ කරා. ඉතින් ඒ වුණ කෙනෙක් එහෙම. හැබැයි සමහර අය දකිනවා ජයනි මේක මං මේ ලෝකෙට ජාතක වෙලා තියෙන්නේ මෙන්න මේ ටික උරුම කරගෙන එහෙනම් ඒ ටිකත් එක්කම තමයි මම යන්න ඕනේ. ඊට වැඩිය දෙයක් මට හම්බෙන්නේ නැහැ කියන තැන. ඉතින් ඒ අයගේ සමහර අයගේ මනස වෙනස් කරන්න පුළුවන් මට්ටම තියෙනවා. සමහර අයගේ මනසවල් වෙනස් කරන්න අපහසුයි. ඉතින් කෙසේ වෙතත් ඒ දේවල් දැන් තමන්ගේ ජීවිතයේ කේන්දරය අනුව තමන්ට පෙන්වන්නේ වෛද්‍ය වෘත්තියට අදාළ දෙයක් නම්. ඉතින් ඒ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් ඉගෙන ගැනීම විනා එයා තොරතුරු තාක්ෂණ වේදය කියන විෂය ධාරාව හදාරන්න ගියොත් එතන යම් කිසි ආකාරයකට ව්‍යාකූල බවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ඒ දරුවගේ අධ්‍යාපන රටාව වෛද්‍ය වෘත්තිය පැත්තෙන් පෙන්වන්නේ එයා දැඩි කැපවීමකින්, දැඩි ආකර්ෂණීය වීමකින්, රුචිකත්වයකින් යුතුව එයා තොරතුරු තාක්ෂණ වේදය හදාරනවා නම් අන්න ඒ අවස්ථාවේදී එයාට බාධා නොකළ යුතුයි. ඒක පූර්ව ජන්මයෙන් ගෙන ආපු කුසලතාවයක්. ඉතින් පූර්ව ජන්මයෙන් එන කුසලතාවයත් හරි කේන්ද්‍රයේ පෙරපින් අනුව පෙන්වන දේත් හරි.
දෙපැත්තෙන් ඕනි පැත්තකින් යන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. අන්න ඒ වගේ සීරු මාරුවට සිද්ධ වෙන තැන් තියෙනවා ජයනි අපි වටහා ගන්න ඕනේ. කේන්දරේ ඒක පෙන්නනවා කියලා ඒකම කරන්න කියලා ළමයින්ට බල කරන්න නරකයි. එතකොට ඔය කිව්වේ එක දෙයක් ඔයිට අනුරූපව ජීවිතේ වැදගත් හැම දෙයක්මත් සංකලනය වෙනවා කේන්දරෙත් එක්කලා. හොඳයි. ඉතින් ඒ නිසා මේ ඔබේ ජීවිතයේ තියෙන ඔබේ අතේ ඒ නිසා ඒක නිර්මාණය කරගන්නවද කොයි විදිහටද අරගෙන යන්න ඕනේ කියන කාරණේ තියෙන ඔබ අතේ කියන එක මතක කරන්න එපා. ජීවිතේ හැඩ කරගන්නවද හැඩි කරගන්නවද කියන දේ දෙකම තියෙන්නේ ඔබ ළඟ කියන කාරණයත් මතක් කරන ගමන් අද අපි මේ තෝරගෙන මේ කතා කරමින් ඉන්න මාතෘකාවට ආයමත් යමු වෙන සූදානම් වෙන්නේ. දැන් අපි කතා කළා ධනෙ බලේ වාසනාව වගේ දේවල් එක්ක ජීවිතේ ඉස්සරහට යනවා නම් මෙන්න මේ දේවල් කේන්ද්‍ර ඉස්සරහන ඇතුලේ තියෙන්න ඕනේ කියන කාරණේ අපි මතක් කරමු ඉතින්. ඔව් මේක ගැන ගොඩක් තියෙනවා ජයනි විග්‍රහ කරන්න අපිට කොටස් තුනකින් තියෙනවා වුණාට මේ කරුණු එකින් එක පහදලා දෙන්න වෙනවා. එතකොට දැන් කාර්යයන් ශක්තිවන්තව කරගෙන යන්න පුළුවන්කම. දැන් මේක විග්‍රහ කරාම දැන් සමහරුන්ට තියෙනවා එක දෙයක එකම අරමුණකින් දීර්ඝව රැඳිලා ඉන්න බැරි ගතිය. අරකින් ටිකයි මේකෙන් ටිකයි අරකින් කොටසයි එහෙම හැම දෙයක්ම අච්චාරුවක් වගේ කරන්න ඌ යම් පිරිස් දරුවෝ වැඩි හිටියෝ අපි දකිනවා. එක රැකියාවක එක දිගට ඉන්න බෑ. එක අධ්‍යාපන මට්ටම එක අධ්‍යාපන විෂය ධාරාවක් හදාරන්න බෑ. ඒ ගුණය තියෙනවා. එක දිගට නිරත වීමේ හැකියාව මේ හර්ෂායෝගයේ තියෙන උදවියට નિરાයාසයෙන් ලැබෙනවා. එතකොට ඒක ජීවිතේ ඉදිරි ගමනට ලොකු අත්විවරමක් ශක්තියක් වෙනවා. කෙනෙක් කාලයක් ගත කර එක තැනක එක කොටසකුයි තව විෂය ධාරාවකුයි අපි ගමුකෝ ටික කාලයක් මොන හරි රූපලාවන්‍ය වේද ඉගෙන ගන්න. තව ටිකක් කාලයකින් යුම් පියුම් ගැන ඉගෙන ගන්න යනවා. තව ටිකක් කාලයකින් ඇඳුම් පැළඳුම් සම්බන්ධ මොන හරි ඉගෙන ගන්න. කාලය කැපකිරීම තුළ එක විෂය ධාරාවක් හරහා කාලය කැපකරොත් එයාට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. අත්දැකීම් එතකොට ඒ විෂය පිළිබඳ ඥානය පුළුල් වෙනවා. එතකොට මෙන්න මේ හැකියාවත් මේ හර්ෂායෝගය ධාරීන්ට නැත්නම් මේ හර්ෂායෝගය ඇති උදවියට ලැබෙනා වූ වාසියක් නැත්නම් ලබා ජීවිතේ ඉදිරි සාර්ථකත්වය පිණිස ලැබෙනා වූ දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් කලට වේලාවට වැඩ කිරීමේ හැකියාව. අපිට ගොඩක් නැති දේ මේ වගේ පිහිටීම තියෙනකොට සාමාන්‍යයෙන් කෙනෙක් වැඩ කරන්නේ 7 කිව්වොත් 6:59 නෙමෙයි 7. එයාට 7 විනාඩි එකක් නෙමෙයි. ඉතින් ඒ වගේ කලට වේලාවට වැඩ කිරීමේ අපූර්ව කුසලතාවයක් මේ යෝගයේ තියෙනා වූ අය කිරියේ බලපවත්වනවා. ඊළඟට සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැවැන්ත චරිත රෝහල් හිමිකාරු. ඒ කියන්නේ රෝහල් අයිතිකාරයෝ බිහිවීම. එතකොට දක්ෂ වෛද්‍යවරු, හෙදියන්. එතකොට එතනින් එහාට රෝහල් වල වැඩ කටයුතු කරන්නා වූ නිපුණතාවයේ ඇත්තා උන් බිහිවීමේ ලොකු ඉඩකඩක් මේ යෝගය තුල තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපි කලින් කතා කරා මේ රෝගස්ථානයේ සම්බන්ධවයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට මේ ඒකට නෑකම් කියන පරිශ්‍රය වලින් ඒකට නෑකම් කියන කොටස් කරුවන් තමයි උපද්දවන්නේ මේකෙන් වැඩිපුර. එතකොට ඒකත් විශේෂිත ලක්ෂණයක් වෙනවා. ඒ වගේම ධනවත් වීමේ හැකියාවත් මේ යෝගයේ හරහා නිර්මාණය වෙනවා. ඊළඟට තවත් එකක්. මේ යෝගයේ තියෙනකොට මේ හොඳ ශරීර සෞඛ්‍යයෙන් ටිකක් ශාරීරික ව්‍යායාම කරලා ඇඟ ටිකක් හැඩට තියාගන්න උත්සාහ කරන අයත් මේ යෝගයෙන් උපද්දවනවා. එතකොට තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන අය ඒ වගේම මේ ලෙඩ දුක් වලට පත්වෙච්ච අය ගැන හිතන කොටසක් බිහි කිරීමේ ලොකු ඉඩකඩක් ඇති වෙනවා මේ යෝගයට. ඒ වගේම මේ අය සමාජයේ ඉහළ මට්ටමක වැජබෙනවා සහ කිසිම දෙයකින් අඩුපාඩුවක් නොවෙන්නා වූ අය සමාජයට බිහි වෙනවා කියන එක අවසාන වශයෙන් මේ හර්ෂා යෝගය අපිට සමාලෝචනය කරලා කතා කරන්න පුළුවන්. හොඳයි. අපි ඊට පස්සේ සරලා යෝගය සම්බන්ධයෙන් කතා කරනවද? ඔව් අපිට කතා කරන්න වෙලාව කලාව තියෙනවා. කතා කරන්න අපි ඉක්මනින් මේ ගැන කතා කරගෙන යමු. ඔව් හොඳයි. එතකොට සරලා යෝගය ගැන කතා කරනකොට අපිට අටවැන්න ගැන කතා කරන්න ඕනේ. දැන් කලින් කතා කරේ හයවැන්න. එතකොට අටවැන්න කියන්නේ මම කිව්වා ආයුෂ සම්බන්ධයෙන් කියවෙනවා අපේ මරණය ගැන තොරතුරු හොයාගන්නවා නම් කෙනෙකුට හොයාගන්න වෙන්නේ ඔය අටවැන්න පරිශීලනය කරලා. එතකොට මේ අටවැන්න ආධිපතියා දැන් අටවැන්නට අයිතිකාරයා යම් කිසි විදිහකින් 6 වැන්නේ 8 වැන්නේ වැයස්ථානීය ඌ 12 වැන්නේ ඉන්නවනම් තමයි මේ යෝගය අපිට නිර්මාණය වෙන්නේ. එතකොට මේ යෝගය නිර්මාණය වෙනකොට දීර්ඝායුෂ භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා. දැන් කිව්වනේ ආයුෂ ගැන කතා කරනවා කියලා. එතකොට එතනත් දීර්ඝායුෂ භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා. එතකොට රූප සම්පත්තිය ලැබීමේ හැකියාවක් තියෙනවා. මනා ඌ දේහධාරී රූප සම්පත්තියකින් යුතු වෙනවා. ගැහැණු පිරිමි දෙපාර්ශවයම සමාජයේ ආකර්ෂණයට භාජනය වෙනවා.
අන් අයගේ හිත් දිනා ගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ රැකියා කටයුතු වලට මේක ගොඩක් උදව්වක්. අන් අයගේ සිත් දිනාගෙන කැපී පෙනෙන විදිහට වැඩ කිරීම. එතකොට රැකියා ශාස්ත්‍රය තුලින් ඉදිරියට යන්න තමන්ට උදව් පදව් දෙන අය අතහිත දෙන්න ඌ අය මේ අයගේ ගමන් මාර්ගයේදී ජයනි ගොඩාක් හම්බ වෙනවා. හොඳයි. දැන් අර්ථදා මහත්මිය අපි දැන් අටවැන්න සම්බන්ධයෙන් ওই විදිහටම කතා කරන අතරතුරේදී අපිට කේන්ද්‍රයක් තියෙනවා පරීක්ෂා කරව ගන්න. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක් වේවා. හොඳයි. අපිට උපන් දිනේ සහ උපන් වේලාව සඳහන් කරන්නකෝ. 94 පළවෙනි මාසේ 18. 1994 පළවෙනි මාසේ 18 වෙනිදා වේලාව 8:35ට. උදෑසන 8:35ට තමයි උපත ලැබලා තියෙන්නේ. අපිට සඳහන් කරන්න එහෙනම් රෝහලත් අනුරාධපුර රෝහල විශේෂ කාරණාවක් තියෙනවද දැන කියාගන්න? 8:35ද? විවාහය රැකියාව අපර තියනවා කියනවා විවාහය තමයි හොඳයි. අපිට උපන් වේලාව යලිත් සඳහන් කරන්නකෝ. 8:35 හොඳයි. උදෑසන 8:35ට අපි බලමු මේ කොයි විදිහටද රැකියාව ඉදිරි දියුණුව සම්බන්ධයෙන් කරුණු යෙදෙන්නේ කියන කාරණේ තමයි දැන කියා ගන්න අවශ්‍ය කරලා තියෙනවා කියලා කියන්නේ. කුම්භ ලග්නේද? ලග්නේ කුම්භද? විවාහය අපිට කියන්නකෝ මේ ලග්නේ කුම්භද කියලා. ඔව් කුම්භ. හොඳයි. සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියෝ අපිත් එක්ක පියුම් විලත් එක්ක එකතු වෙලා ඇති මේ වෙලාවේ කුම්භ ලග්න හිමියෝ ගැන කතා කරනකොට විශේෂයෙන් කියන්න ඕනේ සියලුම කුම්භ ලග්න හිමියන්ට මේ වෙලාවේ සෙනසුරුගේ ලග්නේ රාෂ්ටක දෝෂ ආරම්භ වෙලා තියෙනවා. එතකොට ඒ අයගේ වැඩ කටයුතු එකෙන් යම්කිසි ආකාරයකට දුර්වල වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ අය තමන්ගේ වැඩ කටයුතු වෙනදට වඩා උනන්දුවෙන් කරන්න උත්සාහ කරන්න ඕනි. එතකොට මොනවද මේ උනන්දු වෙන්න ඕනි කියන්නේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස වෙනදට වඩා වෙර වෑයම් යොදලා වැඩ කරන්න ඕනි කියන එක. ඒතර මේ කේන්දරේ විතරක් ගත්තාම මේකේ සිකුරුගේ මහදසාවට අවතීර්ණ වෙලා තියෙනවා. සිකුරු මහදසාවේ සිකුරු අතුරු දසාව ගෙවෙමින් ඉන්නවා. එතකොට සිකුරු ඉන්නේ ව්‍යස්ථානගත වෙලා. එතකොට දැන් ඉදිරි විවාහ කටයුතු වගේ දේවල් ගැන කතා කරනකොට මේ කේන්දරේට දැන් ජයනි අපිට විශේෂ කාරණාවක් තියෙනවා. සිකුරුගේ කාලයේදී සියලු බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියන දේනේ අපේ මතය වෙන්නේ. නමුත් සිකුරු ග්‍රහයා තැම්පත් වෙලා ඉන්න තැන අනුව ඕක පොඩ්ඩක් උස් පහත් වෙනවා. ඒ ප්‍රතිඵලයේ උස් පහත් වෙනවා. එතකොට සිකුරු ග්‍රහය 8 වෙන්න 12 වෙන්න වගේ තැන්වල උත්පත්තියේදී සැරිසරුවා නම් ඒ පුද්ගලයා පොඩ්ඩක් විවාහ මංගල කටයුතු තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු ගැන උනන්දු වෙද්දී හරි සීරු මාරුවට ඕනේ මේ දේවල් කරන්න. අපි කලින් කතා කරලා නවත්තපු තැනට ගන්නවා. හරි තමන්ගේ කේන්දරේ පෙන්නලා තියෙන මාර්ගය අනුගමනය කරනවා නම් ගොඩක් හොඳයි කියන එක. එතකොට මෙතනදී ඉදිරි අනාගත කටයුතු සාර්ථකයි. වර්තමානයේ සෙනසුරු දෝෂ උදෙසා කරන්න ඕනි වත්පිළිවෙත් වල නිරත වෙන්න ඕනි. එතකොට බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ ඉඩක් තියෙනවා. හැබැයි අර 50% එක පැත්තකින් සිකුරු දෙන්න හදනකොට අර පැත්තෙන් ඉඳලා සෙනසුරු මොකද කරන්නේ? කුට්ටියම ගන්න හදනවා. ජන්මයාට නොලැබී. එතකොට ජන්මයා බලාගෙන ඉනවා අද හම්බෙයි හිට හම්බෙයි ආන් ලැබෙන විදිය පේනවා. ළඟට ඇවිල්ලා අතහැරිලා යනවා. එතකොට ඒක මරණය කරන්න පුළුවන් එකම ආයුධය මොකද්ද? සෙනසුරු දෝෂ වෙනුවෙන් අදාළවත් පිළිවෙත් කර ගැනීම සහ තමන්ගේ දැහැමි දිවි පැවැත්ම. හොඳයි. දැන් අර පොදුවේ මේක බලපාන්න පුළුවන්කම තියෙනවා කියලා සඳහන් කරන්න කුම්භ ලග්න හිමියන්ට. ඒ නිසා මේ බලපෑමත් එක්ක මොන වගේ වත් පිළිවෙත්ද කරන්න පුළුවන් කියන කාරණේත් අපි සඳහන් කරමු. මේ දෝෂය ඇවිල්ලා තියෙන දැන් මේ වෙනකොට තව දුරටත් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි සම්බන්ධව ටික මතක් කරමු. ඔව් අපි සෙනසුරුගේ දෝෂ ගැන හැමදාම වගේ කතා කරලා තිනවා. එතකොට බෝධි පූජා තියද්දී නිල් මල් සහ සුදු මල් වට්ටි 7ක් බෝධින් වහන්සේට පූජා කරලා නිල් කොඩිවැලක් බෝධින් වහන්සේට පලන්දලා බෝධි පූජාව පටන් ගන්න දවස් 7ක් කරන්න. ඒ වගේම විෂ්ණු කතරගම දෙවියන් අරමුණු කරගෙන සෙත් කවියක් කියවන එක, කාකනිල් ගලක් පළඳින එක, පොතපතේ තියෙනවා මේ බලු කපුටු දාන කියලා. පොතපතේ තියෙන එහෙමයි. ඉතින් ගොඩක් අය කියනවා එළඟ තෙල් මුහු කරලා කිරිබත් හදලා කපුරු දාණය දෙන්න කියලා. හැබැයි සුනකයා කියන සත්වයාත් මේකේ උදව් කරගන්නවා නම් උපයෝගී කරගන්නවා නම් ගොඩක් හොඳයි. බලු කපුරු දාන විදියට දෙපැත්තට මේක කරන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි ජයනි හරියට කරන්න ඕනේ. හරියට කරනවා නම් ඕකේ ප්‍රතිඵලය ලැබෙනවා. හොඳයි. 0115 299 කතා කරන්න. ඔබට තවමත් වෙලාව තියෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. අපි යෝග කාරකයන් සම්බන්ධයෙන් කතා කරමින් හිටියේ සරල ආයෝගයේ තමයි අපි හිටියේ. අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක පුළුවන්
වන ප්‍රමාණයක් අපි කතා කරමු. ඔව් එතකොට දේශාන්තරවල තරණය කිරීම දේශාන්තරවල ගිහිල්ලා ඉගෙන ගන්න රස්සාවල් කරන්න හොඳින් උපයන්න හැකියාව මේ යෝගයේ තියෙනකොට උදා වෙනවා. ඒ කියන්නේ විදේශගත දියුණුව කියන එක සරලව කිව්වොත්. එතකොට රැකී ආරක්ෂා කටයුතු වල දියුණුව සාර්ථකත්වයේ ලැබීම තමන් විසින්ම හැමදේම ගොඩනගා ගන්න හැකියාව ලැබීම ඒ වගේ දේවලුත් විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. හරිම නිර්භීතයි කියලා මෙන්න මේ උදවිය. එඩිතර ගතිය වගේ ඒ තමන්ගේ කටයුතු වලදී එඩිතර ගතිය කියන්නේ ජානි මේක තියෙනකොට දැන් අපි කුය ග්‍රහයා ගැන කතා කරනකොට එඩිතර භාවය ගැන කතා කරනවා හරියට හිට්ලර් වගේ කියලා ඕන එකට එපා එකට හැම එකටම පණින ගුණේ තියෙනවා. එතකොට මේකදී එහෙම නෙමෙයි හරි පිළිවෙලයි. හරි වැදගත් විදිහට තමන්ගේ කටයුතු වෙනුවෙන් පෙනී හිටලා හැබැයි තමන්ගේ යම්කිසි වැටීමකදී හරි ශක්තිවන්තයි මේ පීඨීම තියෙනකොට. ඒ වගේම හොඳට ඔලුව කල්පනා කරලා බලනවා මේ ප්‍රශ්නෙට මට ගන්න පුළුවන් හොඳම උත්තරේ මොකක්ද කියලා. යන්නේ වගේ එඩිතර භාවයක් මං කියන්නේ. එතකොට ඒ වගේ දෙකේ වෙනස පේනවා ඇති පැහැදිලි ඇති. ඒ වගේ වෙනස්කම් ඇතුව තමයි මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වගේම අපිට සඳහන් කරන්න පුළුවන් ඉඩකඩම් දීපල වස්තු ලැබීම ඒ වගේ දේවල් තියෙනවා. එයා ඒ වගේ දේවල් ගණන් ගන්න නැතුණට ඒවා ලැබීම තියෙනවා. සතුටින් සමන්ගේ ජීවිත කාලය තුලම ජීවත් වීමේ හැකියාව මේ යෝගයෙන් උදා කරලා තියෙනවා. ඒක තමයි විශේෂත්වයක්. මම කලින් යෝග දෙකකින් එක කිව්වා. මේ යෝගෙදිත් ඒ දේ හොඳට ජන්මයට ලැබීමේ ගුණය තියෙනවා. හොඳයි. ඉතින් මේ දැන් මේ ගැන මේ විදිහට කතා කරමින් යනකොට අපිට තියෙනවා කේන්ද්‍ර පරීක්ෂා කරගන්න මේ පැත්තට ඉන්ද්‍රාණි මහත්මිය ආයුබෝවන් නිරෝගීමත් උදැසනක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. හොඳයි. අපිට උපන් වේලාව සහ උපන් දිනය සඳහන් කරන්නකෝ. 1989 පස්වෙනි මාසේ 24. හොඳයි. උපන් වේලාවත් 1:46ට දවල් 1:46ට උපත ලැබලා තියෙන්නේ. රෝහලත් සඳහන් කරමු අපි. රාගම රෝහල. විශේෂ කාරණාවක් තියෙනවද දැන කියාගෙන? හොඳයි. විවාහය කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්නට අවශ්‍ය කියන කාරණය තමයි අපි බලමු කොයි විදිහටද මේ ගැන කියන්න පුළුවන්කම තියෙන කියන කාරණේ ලග්නේ නිවැරදි කරගමු. කන්‍යා ලග්නයේද? හොඳයි. අහපු ප්‍රශ්නේ විවාහය ගැන. හැබැයි ඊට పూర్වයේ මම විශේෂ දෙයක් තියෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කන්‍යා ලග්න හිමි හැමදිනාටම මේක වැදගත් වෙයි. කුජ ග්‍රහයාගේ ගමන මුල් කරගෙන නොවැම්බර් මාසයේ මුල් කාල සීමාව වෙනකන් ඔබට මේ වෙලාවේ බලපවත්වන දෝෂ සහගත තත්ත්වයක්. මේ දෝෂයේ බලපෑම හින්දා රැකියාවෙන් ඉවත් වෙන්න, තමන්ගේ ආදායම් මාර්ග ඇන හිටින්න, ඒ වගේම යම්කිසි මානසික පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න, තමන්ට වරදකාරී චෝදනාවක් පැටවෙන්න, ඒ වගේම යම්කිසි ආකාරයකට නීතිමය ගැටලුවක් එන්න ඉඩ තියෙනවා. දැන් ඕකට බය බිරාන්ත වීම නෙවෙයි වැදගත් වෙන්නේ ජයනි. මේ වගේ දේවල් එන්න තමන්ට තියෙන දොර කවුළු වහලා දාන එක. වැඩිපුර සමාජගත නොවි ඉඳීම, සමාජගත වෙලා අනිත් අයත් එක්ක අදහස් වමාරු කරගනිද්දී අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහලා ඉන්න එක. ඒ වගේම තමන්ගේ මූණට යම්කිසි අපවාදයක් චෝදනාවක් කරන ඕනෑම අවස්ථාවක ඔබ මේ වෙලාවේ ඉවසලා ඉන්නට ඕන. ඒ වගේම මේ දේවල් වලට නැගී සිටලා කතා කරන්න සහ තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න කාල සීමාවක් අනාගතයේදී උදා වෙනවා. ඒ තාක් දුරට ඔබ නිශ්ශබ්දව සිටීම තමයි මේකට තියෙන එකම පිළියම වෙන්නේ. කතා කරනවා එතකොට මේකෙන් අහපු මූලික කාරණාව ඉදිරි අනාගතේ විවාහ කටයුතු ගැන. විවාහය ගැන කතා කරනකොට අම්මා මේකේ කුජ ග්‍රහයා ඉන්නේ 10 වැන්නේ. එතකොට බහුම දෝෂයක් නැහැ. 1 2 4 7 8 12 වුණොත් තමයි බහුම දෝෂය දෙන්නේ. මූලික වශයෙන් මේ වෙලාවේ හැටියට කියන්න තියෙන්නේ මේ කේන්දරේ බහුම දෝෂයක් නැහැ. හොඳින් කේන්දර ගලපලා විවාහයක් සිද්ධ කිරීමෙන් විවාහ සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන් කියලා. හැබැයි මේකේ බලන්න ඕනේ අටුවාටි ටීපාටි කණි ගොඩක් තියෙනවා. ඒ ටික හරියට ගලපලා ඕනේ විවාහයට ඇතුළත් වෙන්න කියන මතක් කිරීම හැමදාම වගේ අපි කරනවා. හොඳයි. විවාහය කියලා කියන්නේ බොහෝ දේවල් කල්පනා කරලා කල්පනාකාරීව කරන්න ඕන දෙයක්. ඒ නිසා ඉතින් ඒ සම්බන්ධයෙන් මතක් කරන ගමන් අද මේ කරුණු ගැන කතා කරමින් අපි හිටියේ. අපි රජෙක් වගේ ඉන්න රාජයෝග, විමලා යෝග මේ වගේ මේ රෝග කාරක සම්බන්ධයෙන් අපි කතා කරගෙන හිටියේ. මේ යෝග ගැන කතා කරනකොට බොහෝ දේවල් අපිට තියෙනවනේ. හැබැයි මේ යෝග ගැන කතා කරන්න අපිට ඉදිරි සතියකදී තවත් බලාපොරොත්තුවක් දෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ තරමටම මේවා කොයි විදිහටද යෙදෙන්නේ, මේවට තියෙන පිළියම් මොනවද, මේවා කොහොමද සාර්ථක කරගන්න, ජීවිතේ එකතු කරගන්නේ. මෙහෙම යෝගකාරක පිළිහිටල නැති කෙනෙකුට නැද්ද සහනයක්? ඔන්න වගේ දේවල් ගැනත් අපි කතා කරන්න සූදානම් ඉන්නවා. ඒ වගේම ගොඩක් අය තියෙනවා යෝගයේ තිබිලත් ඇයි මට ප්‍රතිඵලයක් නැති කියන ප්‍රශ්නේ. ඒක තමයි හොඳම කොටස. ඔව් ලබන සතියේ උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්නවා කියලා කියමු නේද? ඔව්. ඒ නිසා ඉතින් මේ ඒ සම්බන්ධයෙන් ඔබට පුංචි බලාපොරොත්තුවක් දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන්කම
තියෙන ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න. එතකම ඔබට මේ කේන්ද්‍ර සටහන තුළ ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් මේ දේවල් සමනය කරගන්න. මේවා කතා බහ කරලා තොරතුරු දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. 071 215 14 24 071 215 14 24 කියන දුරකථන අංකය ඔබට විවෘත වෙලා තියෙනවා. මෙතුමියව සම්බන්ධ කරගෙන මේ ගැටලු වලට පිළියමක් හොයාගන්න. එහෙනම් මේ ලබන සතියේට මේ ගැන මේ විදිහට කියනවා කියන බලාපොරොත්තුවක් තියාගෙන අපි මෙතුමියට සමුදෙන්න අය සූදානම් වෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය තමයි. ඔන්න අද දවසේ ඔබට මේ පිළිබඳව සඳහන් කරන්නට පැමිණුනේ. ආයිබෝවන්. හොඳයි. ඉතින් මේ ගැන මේ විදිහට කතා කරමින් සුබදස් විශේෂාංගයෙන් සමවරගෙන යනවා වගේම විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ ගෙදර ඉන්න කුඩා දරුවන්ට වැඩිහිටියන්ට මේ හැමෝටම රසින් රස පිරුණු රසවත් කෑමක් කොහොමද හදාගන්නේ? ඒ වගේම මේක කොයි විදිහටද ඔබට පියවරින් පියවර කියලා දෙන්නේ? මේකෙන් ඔබට කියන්න සූදානම්ින් ඉන්න රස විශේෂාංගය තුළින්. ආදරෙන් රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා සිකුරාදා පියුම්විලත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.